හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි නිසරණ වනේ පවත්වන 271 වන භාවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ හෝති තතේව සෝචති උපදීහි නරස්ස සෝචනා නහිසෝ සෝචති යෝ නිරූපදීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 271 වන භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගෙන තියෙන්නේ සුත්ත නිපාතේ එන ධනීය ගෝපාල සූත්‍රයෙන්. ඉතින් මේ සූත්‍රයේදී අපි එදා මුල් දවසේ මතක් කරගත්තා දැන් එක්තරා අන්දමකින් ආධ්‍යාත්මික ජීවිතය ගැනත් තවත් පැත්තකින් ලෞකික පංචකාමයන් ඔස්සේ යන ජීවිතය ගැනත් එක්තරා අන්දමක සංවාදයක් එපත් නැත්නම් සංසන්දනයක් මේ සූත්‍රය තුල කෙරෙන ආකාරය. එතකොට පූජනීය ලොකු සානාසේ කරුණු තව ටිකක් ඉදිරියට අරගෙන ගියා. ඒ සූත්‍රය පෙළ ගැහිලා තියෙන ආකාරයෙන්. එතකොට අපි කෙටියෙන් නැවතත් මතක් කරගත්තොත් අර වැසිසාර මාසයේදී එදා ඉන්දියානු සමාජයේ ඉතින් ගොපල්ලන් ඉතින් කරලා තියෙන්නේ තමන් ටිකක් ශාස්ත්‍රීය තැනකට එහෙමත් නැත්නම් ආරක්ෂිත භූමියකට පැමිණිලා තමන්ගේ දහස් ගණන් වෙච්ච ඒ ගවයින්ව ගාල් කළා ආරක්ෂිත භූමියක රඳවලා තමනුත් తాවකාලිකව බොහොම සුරක්ෂිත ස්ථානයක් ගොඩනගාගෙන ඉතින් මේ වැහිසාර මාසයේ ගත කරන සභාවක් තිබිලා තියෙනවා. ඒතර මේ ධනිය ගෝපාල කියන්නේ තන්නේ බඳු බොහොම එක පැත්තකින් බොහොම ශාස්ත්‍රීයක බොහොම සාර්ථක ගෝපල්ලෙක්. ඉතින් යාට බිරිඳක් ඒ වගේම දරුවන් දුවලා 7 දෙනෙකුත් පුතුන් 7 දෙනෙකුත් ඒ වගේම 30000ක් පමණ වෙච්ච ගව රෑනක්. ඉතින් මේ වගේ බොහොම සාර්ථක වෙච්ච ගිහි ජීවිතයක් ගත කරපු ගොපල්ලෙක් කියලා කියන්න පුළුවන්. ගව හිමියෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ තැනත්තා දැන් මේ සියලු කටයුතු සම්පාදනය කළා තමන්ගේ ඒ බුද්ධිය පාවිච්චි කළා සාර්ථක ජීවිතයක් ගත කරමින් එක්තරා අන්දමකින් තමන්ට ලැබිලා තියෙන භවභෝග සම්පත් ගැන සතුටු වෙනවා. අපි කියනවා අත්තිසුකය කියලා. මොකද ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ බඳු සම්පතක් හුරුමව තිබීම ආර්ථිකය ශක්තිමත්ව තිබීම ඉතින් සතුටට කාරණයක්. ඉතින් මෙතුමන්ත් මේ වගේම ඒ නිසා සතුටු වෙනවා තමන්ට මේ තරම් භවභෝග සම්පත් තියෙනවා ගව සම්පත් තියෙනවා බොහොම කීකරු බිරිඳක් ඉන්නවා දරුවන් බොහොම නිරෝගීව කාලය ගත කරනවා. ඉතින් මේ විදිහට තමන්ගේ ඒ ශාස්ත්‍රීයකත්වය සාර්ථකත්වය ගිහි ජීවිතයේ සාර්ථකත්වය ගැන කියලා එයා සතුටු වෙනවා. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දකිනවා මොකද මේ තැනත්තා ඇතරම මහී කියන ගංගාවේ ගන්තරයි මේ වාසය කරන්නේ. ඉතින් මේ වහින වැස්සට අහුවෙලා පිටාර ගලන ගංගාව නිසා ගම් වතුරට අහුවෙලා මේ තැනත්තාත් එයාගේ බිරිඳත් මේ අය විපතකට නැත්නම් මරණයටපත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා දකිනවා. ඉතින් එහෙම ඈත ඉඳලා දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මැදිහත් වෙන්නේ. උන්වහන්සේ මේ ධනිය ගෝපාල කරන එක්තරා අන්දමක උදානයට තවත් පැත්තකින් පිළිතුරු ගාථා සපයමින් එයාගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ධනිය ගෝපාල තුමාගෙත් නැත්නම් එයාගේ බිරිඳගෙත් තියෙන හේතු සම්පත්. ඒක ඉතින් මේ අය දන්නේ නැහැ. ඒ අයට තියෙන අතීත භව සම්පත්, අතීත හේතු සම්පත්. ඉතින් නමුත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. දැකලා තමයි අනුකම්පාවෙන් මහා කරුණාවෙන් මෙතනට පැමිණිලා මේ ධනිය ගෝපාල කරන උදානයට පිළිතුරු ගාථා සපයමින් එයාගේ අවධානය වෙනත් අතරකට යොමු කරන්නේ. ඉතින් එතකොට ඒ පිළිතුරු ගාථාවල එක්තරා අන්දමක ප්‍රාස රසයක් යොමු වෙලා තියෙනවා සාහිත්‍යමය රසයක් ගොනු වෙලා තියෙනවා. ඒ වගේම මේ සුත්ත නිපාතයේ අන්තර්ගත වෙන සූත්‍රයක් නිසා විශේෂයෙන්ම මේ පූර්ව බුද්ධ ශාසනයට අයිති වෙනවා. ඒතර මේ විදිහට පෙළ ගැහෙන සූත්‍රය ටික ටික ගැඹුරකට යනවා. දැන් එතකොට මේ අවසාන අදියර වෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු වලින්
දැන් මේ දණිය ගෝපාලතුමාගේ හිත ආධ්‍යාත්මික පැත්තට හැරිලා එක්තරා අන්දමකින් ලොකු ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා. මොකද එතුමාට කලින් තිබුණේ තමන්ගේ සාර්ථකත්වය ගැන. තමන්ගේ ආර්ථික සාර්ථකත්වය, භවභෝගවල සාර්ථකත්වය, තමන්ගේ ඒ ඇසුරු කරන දූ දරුවන්ගේ සාර්ථකත්වය, මේ වගේ තමන් සාමාන්‍ය ගිහි ජීවිතයක බලාපොරොත්තු වෙන ඒ සාර්ථකත්වය ගැන තමයි එතුමාගේ සතුට තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වෙනස් පැත්තක් ඒත්තු ගැන්වීම තුළින් මෙයාගේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. ඊට පස්සේ මේ සංවාදය ඇත්තටම එයා විතරක් නෙමෙයි එයාගේ බිරිඳත් අහගෙන හිටපු බවක් හැඟෙනවා මේ සූත්‍රයේ අවසානයේ වගේ යනකොට. මොකද දැන් අපි දැන් මේ අවසාන අදිරට පිවිසෙනකොට දැන් මේ ධනිය ගෝපාලතුමා බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු ගාථා ශ්‍රවණය කළා. ඒ ගැන වඩා ප්‍රසාදයක් ඇති කරගෙන ඒ තමන් කරපු උදානය ගැන නෙමෙයි ඇත්තටම උදම්මනන්නේ මේ බුදුරජාණන් වහන්සේව සම්මුඛ වීම පිළිබඳව. ඒ වගේමයි තමන්ටත් තමන්ගේ බිරිඳටත් මේ ලැබිච්ච ලාභය පිළිබඳව. ඒ නිසා අපිට තේරෙනවා තවත් පැත්තකින් මේ තරම් ගෘහ ජීවිතයක් ගත කළත් මේ වගේ බොහොම සාර්ථක ගෘහ ජීවිතයක් ගත කළත් අර වගේ ආධ්‍යාත්මික නැඹුරුවක් යම්කිසි කෙනෙක් ඇති කරාම ඒකට ක්ෂණිකව හැරෙන්න පුළුවන් ගතියක් ඇතම් කෙනෙක් තුළ පිහිටලා තියෙනවා. ඒ නිසා බොහොම භවභෝග සම්පත් තියෙන වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් බොහොම ඉහළ තැනක ඉන්න වෙන්න පුළුවන්. බොහොම පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් අපි හිතමු ලෞකික වශයෙන් ඉහළ තැනක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ නිවැරදි දහමක් ශ්‍රවණය කරන්න ලැබුණාම එයාගේ හිතේ ලොකු පරිවර්තනයක් සුළු කාලයකදී වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ බඳු භව සම්පත් මේ තැනත්තා තුල තිබිලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේත් මේ තරම් දුර ක්ෂණිකව වැඩම කරන්නේ මෙයාට පිහිට වෙන්න. ඉතින් එතකොට Taman අර කොයිතරම් දැන් මෙච්චරක් කාලයක් තිස්සේ ඒ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කළත් දැන් කන්න බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය පහල කරගෙන මේ බුදුරජාණන් වහන්සේ Taman නිසා පැමිණි බව තේරුම් අරගෙන එයාත් එයාගේ බිරිඳත් දැන් බුදුන් සරණ යනවා. ඉතින් ඒක තමයි ඊට පස්සේ එන ගාථාවල සඳහන් වෙන්නේ. නින්නංච තලංච පූරයන්තෝ මහා මේඝෝ පවස්සසි තාව දේව. සුත්වා දේවස්ස වස්සතෝ ඉම මත්තා ධනියෝ ආභාසත කියලා ගාතාවක් එනවා. දැන් අර මේ සංවාදය කෙරෙන අතරේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථා දෙනවා. ආරයා තවත් එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ තවත් පිළිතුරු ගාතාවක් කියනවා. දැන් මේකේ අවසාන භාගයට එනකොට දැන් වැස්ස වහිනවා. දැන් වැස්ස වහිද්දි දැන් හැබැයි මේ වෙනකොට මේ සංවාදය තුලින් ධනිය ගෝපාලගේ හිත හොඳටම නැඹුරු වෙලා මේ පැත්තට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් ඇති වෙලා ශ්‍රද්ධාවක් පහළ වෙලා වෙනත් වචන වලින් කියනවා නම් සෝතාපන්න මට්ටමටපත් වෙලා. එයා පමණක් නෙවෙයි යාගේ බිරිඳත්. ඉතින් එයා දැන් අන්න මේ බුදුරජාණන් වහන්සේගේ පැමිණීම ගැන විශේෂයෙන් ස්තුති කරනවා. ලාභෝ වතනෝ අනප්පකතෝ සෝ මයං භගවන්තං අද්දසාම සරණං තං උපේම චක්කුම සත්තානෝ හෝති තුවං මහා මුනි. දැන් කියන්නේ මහා මුනින්ද්‍රයන් වහන්සේ මම අද පටන් ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේගේ පැමිණීම මහාම ලාභයක්. ඒක ප්‍රමාණ කරන්න බැරි තරම් ලාභයක්. ඔබ වහන්සේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ. මේ භාගතුන් වහන්සේ දැක ගන්න ලැබීමම පුදුමාකාර භාග්යක්. සරණං තං උපේම චක්කුම මේ චක්කුමත්තු සියල්ල පෙනෙන්නා වූ මේ භාගතුන් වහන්සේ මම සරණ යනවා. කියලා බොහොම බිමට බැහැලා බොහොම නිහතමානීව ඒ බුදුරයන් වහන්සේ සරණ යනවා. ගෝපීච අහංච අස්සවා බ්‍රහ්මචර්යයන් සුගතේ චරාමසේ ජාති මරණස්ස පාරගා දුක්ඛසන්ත කරා භවාමසේ. දැන් එපමණක් නෙමෙයි මෙයා තවත් ප්‍රකාශයක් කරනවා ගෝපීච අහංච අස්සවා. දැන් මේ මම පමණක් නෙමෙයි මගේ බිරිඳත් ගෝපී මගේ බිරිඳත් බ්‍රහ්මචර්යයන් සුගතේ චරාමසේ මේ භාගතුන් වහන්සේ ගාව බ්‍රහ්මචර්ය වාසයේ යෙදෙන්න අදිෂ්ඨාන කරගත්තා. වෙනත් වචන වලින් කියනවා නම් දෙන්නම මහාන වෙන්න හිතාගත්තා. අදිෂ්ඨාන කරගත්තා. ජාති මරණස්ස පාරගා දුක්ඛසන්ත කරා භවාමසේ. ඒ තුලින් අපි දෙන්නම දැන් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේ ගාව බ්‍රහ්මචර්ය වාසය කළා. මහානදම් පුරලා මේ ජාති ජරා මරණ කියන මෙන්න මේ දුකට යම්කිසි පිළිතුරක් ලබා ගන්න. නැත්නම් ඒ ජාති ජරා මරණ වලින් එතර වෙන්න. එතර වීම කියන්නේ දුක කෙලවර කරන්න.
දැන් එතකොට මෙන්න මෙහෙම අදිෂ්ඨානය තමන්ගේ හිතේ පහළ වෙච්ච අදිෂ්ඨානය ඊළඟට බුදුරජාන් වහන්සේට හෙළි කරනවා. දැන් මේ සූත්‍රය ගැන අටුවාව සඳහන් කරනවා. දැන් මේ දෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඊළඟට උන්වහන්සේ ගාව මහාන වෙලා ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අරහත්ත්වයටපත් වෙනවා කියලා. ඒ වගේමයි මේ දෙදෙනාට හිටිය අනිකුත් ඒ බොහෝ අති විශාල සංඛ්‍යාවක් වෙච්ච අනිකුත් ගොපලු පිරිස මේ දෙදෙනාගේ වාසය මූලික කරගෙන විහාරයක් පවා තනවලා තිනවා. ඒක පසු කාලෙකදී ගෝකුලක විහාරය කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දීර්ඝ ඉතිහාසයක් මේ කතා ප්‍රවෘත්තිය මුල් කරගෙන එදා පහළ වෙලා තිනවා. දැන් මේ විදිහට ඇත්තටම මේ සංසිද්ධිය අවසానයි. හැබැයි මේ සූත්‍රයේ තවත් ගාතාවක් අන්තිමට සඳහන් වෙනවා. තවත් ගාථා යුගලයක්. ඉතින් ඒක ඇත්තටම මේ සූත්‍රයට පමණක් ආවේනික ගාතාවක් නෙමෙයි, තවත් සූත්‍රවල තියෙන ගාතාවක්. ඉතින් ඒ නිසා මේ ගාථා යුගලය ගැන විද්වත් මතයක් වශයෙන් කියන්නේ බොහෝ විට අර ඒ අලුතෙන් ඇතුළත් කරලා තියෙන ගාථාවේ තියෙන උත්ප්‍රාසය නිසා, ඒ වගේමයි මෙතනටත් තියෙන ගැළපීම නිසා මේ සූත්‍රයට මේක පසු කාලයේ එකතු කරන ලද්දක් කියලා තමයි විශ්වාස කරන්නේ. කෙසේ නමුත් ඒකත් මේ පස්සේ කාලේ වෙනත් කෙනෙක් කියපු දෙයක් නෙමෙයි. එක්තරා අන්දමකින් දෙවි කෙනෙකුත් බුදුරජාන් වහන්සේගෙන් අතර ඇතිවෙච්ච සංවාදයක් විදිහට සගාතාවක්ගේ, කියන්නේ සංයුත්ත නිකායේ සගාතාවක්ගේ මේ ගාථා යුගලේ සඳහන් වෙනවා. හැබැයි මේ සූත්‍රයේදී මේක සඳහන් වෙන්නේ මාරදිව්‍ය පුත්‍රයාත් බුදුරජාන් වහන්සේත් අතර ඇති වෙන සංවාදයක් වශයෙන්. අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් මාරයත් ඉතින් කොයි වෙලාවෙත් ඇහැ ගහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ දෙන්නා මේ විදිහට බුදුන් සරණ යන මේ ජවනිකාව මාරදිව්‍ය පුත්‍රයා ඉතින් ඈතින් බලන් ඉන්න ඇති. බලන් ඉඳලා දැන් එතකොට එයා මොකද කරන්නේ? එයාත් පොඩ්ඩක් ඉතින් හොට දානවා. එයා මොකද කියන්නේ? එයා කියනවා මෙන්න මෙහෙම. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ හෝති තතේව නන්දති. උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති සෝ නිරූපදීති. දැන් එයා කතා කරන්නේ හැමතිස්සෙම ඉතින් මේ පැත්තට අදින පැත්ත. ඒ කියන්නේ පංචකාමයන්ටම අදින පැත්ත. මේ සංසාරේ පැත්තටම අදින ස්වභාවය තමයි ඉතින් මාරදිව්‍ය පුත්‍රයාගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ එක පැත්තකින් හිතන්න පුළුවන් දැන් මේ දෙන්නව පොඩ්ඩක් ආයෙ ඉතින් ඇදලා දාගන්න, ආයෙ මඩට දාගන්න එයා දරන ප්‍රයත්නයක් වශයෙන් හිතන්නත් පුළුවන්. ඉතින් එයා කියනවා මේ නන්දති පුත්තේහි පුත්තිමා. ඒ නිසා මේ පුතුන් දියණියන් මේ පුත්‍ර ධාරාවන් ඉන්න අය ඒ පුතුන් Tamanට ලැබීම ගැන සතුටු වෙනවා. ඒක අපි කවුරුත් දන්න දෙයක් නේද? සාමාන්‍ය ඉතින් දරුවෙක් හම්බුනාම සතුටු වෙනවා, දරුවෝ ඉඳීම ගැන සතුටු වෙනවා, දරු මල්ලන් ඉඳීම ගැන ඉතින් සතුටු වෙනවා. ඔක තමයි සාමාන්‍ය ගෘහ ජීවිතේ. ගෝමිකෝ හෝති තතේව නන්දති. දැන් එදා කාලේ හැටියට හුඟක් මේ ගවයින් ඉන්නවා නම් එතනින් තමයි ඒ අයගේ සාර්ථකත්වයේ ගෘහ ජීවිතේ, මේ කෘෂිකාර්මික ජීවිතේ සාර්ථකත්වයෙන් මැනලා තියෙන්නේ. ඒ නිසා වැඩි ගවයින් ප්‍රමාණයක් ඉන්නවා නම් එතනිනුත් ඉතින් ලොකු බොහෝ පිටසක් සතුටු වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් අද කාලේ හැටියට කියනවා නම් ලොකු ධන ධාන්‍ය සම්පත් තියෙනවා නම්, රැකියාවක් තියෙනවා නම්, ලොකු භවභෝග සම්පත් තියෙනවා නම්, පොහොසත් නම්, වත් පොහොසත් නම් ඉතින් ඒකිනුත් සතුටු වෙනවා. උපදීහි නරස්ස නන්දනා. ඒ නිසා මේ උපදීන් කියලා කියන මගේ කියලා කියාපාන මේ දේවල් හුඟක් තියෙනකොට ඒක කෙනෙකුගේ සතුටට හේතු වෙනවා. නහිසෝ නන්දති සෝ නිරූපදී. ඒ නිසා එහෙම මොකක්වත් නැති කෙනාට සතුට වෙන්න දෙයක් නැහැ. කියලා දැන් ඔන්න මාරදිව්‍ය පුත්‍රයා එයාගේ මතය ඉදිරිපත් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඊට හාත්පසින්ම විරුද්ධ මතයක් දේශනා කරනවා. සෝචති පුත්තේහි පුත්තිමා. ගෝමිකෝ හෝති තතේව සෝචති. උපදීහි නරස්ස සෝචනා නහිසෝ සෝචති යෝ නිරූපදී. දැන් මෙතන තමයි අතරම ගැඹුරක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝචති පුත්තේහි පුත්තිමා. දැන් මේ පුත්‍ර ධාරාවන් සිටින කෙනා ඒ අය නිසාම ශෝක කරනවා, දුක් වෙනවා. ගෝමිකෝ හෝති තතේව සෝචති. ඒ වගේම මේ ගවයින් අනිකුත් ඒ භවභෝග සම්පත් තියෙන කෙනා ඒව මුල් කරගෙනම ශෝක කරනවා. උපදීහි නරස්ස සෝචනා. ඒ වගේම යම් යම් විවිධාකාර උපදීන් නිසා ශෝක කිරීම සිද්ධ වෙනවා. නහිසෝ සෝචති යෝ නිරූපදී. ඒ නිසා යම් නිරූපදී තත්වයකට යම් කෙනෙක්පත් වුණා නම් අන්‍යයා කිසිසේත්ම ශෝක කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේක එකපාරටම අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඔස්සේ ටිකක් ගැඹුරට යන්න පුළුවන්. මේ අවසාන ගාථාව.
දැන් සෝචති පුත්තේහි පුත්තිමා. ඉතින් මේකත් හිතාගන්න එච්චර අමාරු නෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් නම් හිතන්නේ අනිවාර්යෙන් ඉතින් දරුවෙක් ඉන්න ඕනේ. දරුවා නිසා තමයි සතුටක් තියෙන්නේ. ඉතින් ඒක ඉතින් සාමාන්‍යයෙන් ඉතින් පිළිගන්න ලෞකික මතේ. නමුත් ඉතින් අපිට තේරෙනවා කෙසේ නමුත් මේ ප්‍රියයන් නිසාම දුක ඇති වෙනවා. ඉතින් සමහර ලාවට අපිට බැලුව බැලමට නොපෙනුනාට අපි ටිකක් ගැඹුරින් හිතලා බැලුවාම මේ ප්‍රියයන් නිසාම දුක ඇති වෙන බවක් බිය ඇති වෙන බවක් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ දරුවෙක් ලෙඩ වුණාම නැත්තම් මොකක් හරි කරදරයක් කරගත්තාම අනතුරකට මුහුණ පෑවාම වැරදි ඇබ්බැහි වීමකට ලක් වුණාම ඉතින් මේ වගේ নানা ප්‍රකාර මට්ටම් වලදී ඒ නිසා දෙමව්පියෝ අප්‍රමාණ වූ වෙහෙසකට දුකකට සිත් ඇවුලකටපත් වෙනවා. ඉතින් මේ නිසා ඒක හිතා ගන්න අමාරු නැහැ. මේ දරුවෝ සම්පතක් වශයෙන් සැලකුවාට මොකද මේ දරුවන්ගේ තියෙන ඒ හැලහැප්පීම් නිසා ඒ අයගේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේ සිද්ධ වීම නිසා වැරදි ඇසුරක් ලැබීම නිසා නැත්නම් වැරදි මාර්ගයකට යොමු වීම නිසා ඒ වගේ নানা ප්‍රකාර අවස්ථාවන් වලදී දෙමාපියන් අප්‍රමාණ වූ දුකටපත් වෙනවා. ගෝමිකෝ හෝති තතේව සෝචති. ඒ නිසා යම් කෙනෙක් ගාව ඒ බඳුම සම්පත් තියෙනවා නම් ඉතින් ඒ සම්පත් තවත් කෙනෙක් බොහෝ සෙයින්ම බලාපොරොත්තු වෙන දේවල්. ඒක එයා විතරක් කැමති දේවල් නෙමෙයි අනිත් අයත් ඒවම ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ඒ භවභෝග සම්පත් හිමි තැනැත්තා ඒවා ආරක්ෂා කරගන්න පුදුම වෙහෙසක් දරන්න ඕනේ. ඒවා හොරහතුරන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා, ගින්නෙන් ආරක්ෂා කරගන්න වෙනවා, අනිකුත් ස්වාභාවික උවදුරු වලින් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ নানা ප්‍රකාර වලින් දේවල් වලින් උවදුරු වලින් ආරක්ෂා කරගන්න සෑහෙන්න වෙහෙසෙන්න සිද්ධ වෙනවා. ඒ නිසාම ඒවා නිසා වෙහෙසටපත් වෙනවා. ඒවා බැරි වෙලාවත් විනාශයට ලක් වුණොත් ඉතින් පුදුමාකාර කඩා වැටීමක් තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. අපි හිතමු දැන් මේවා ඉතින් ඒ තරම්ම විස්තර කරන්න අවශ්‍ය නැහැ මේ පිටුතුන්ට තේරෙනවා. දැන් එදා අපි 2004ට පොඩ්ඩක් අපේ අවධානය යොමු කරොත් ඉතින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය මුළු ඒ ආසන්න ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඉතින් විනාශයටපත් වෙන්න පැය භාගයක්වත් ගියේ නැහැ. සුනාමියක් ඇවිල්ලා ඉතින් ඔක්කොම විනාශයි. අන්තිමට ඒ තමන්ගේ සියලු සම්පත් පැය භාගයක් ඇතුළත පොළොවට සමතලා වුණා. මහමුද විසින් අරගෙන ගියා. ඉතින් මේ වගේ අනාන්ත අප්‍රමාණ අපිට උදාහරණ දක්වන්න පුළුවන්. අපි රැස් කරගෙන හිටිය ධනය ඕන තරම් එතකොට ගින්නෙන් විනාශ වෙච්ච අවස්ථාවන්. අපි රැස් කරගෙන හිටිය ධනය නැත්තම් හොරහතුරන් අරගෙන ගිය අවස්ථාවන්. එහෙමත් නැත්නම් මොකක් හරි අනතුරකටපත් වෙන ඒවා සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච අවස්ථාවන්. එහෙම නැත්නම් රාජසන්තක වෙච්ච අවස්ථාවන්. මේ වගේ විවිධ හේතුන් නිසා අපි සතු ධනය, අපි සතු කීර්තිනාමය මේ වගේ හුඟක් දේවල් අපිට හිමි වෙන්න පුළුවන්. ඒ නිසාම ඉතින් අපි ඒවා ආරක්ෂා කරගෙන ඒවට බොහොම මසුරුකමකින් ඒවා ගැන ලොකු කැමැත්තකින් ඉඳීමම අන්තිමට අපේ පැත්තට ලොකු වෙහෙසක්, හිතේ ලොකු ආතතියක්, පීඩනයක් ඇති කරන ස්වභාවය නිසා ඉතින් හිතා ගන්න අමාරු නැහැ. ඊළඟ කොටස තමයි ඊටාම වටින්නේ මේ ගාථාවේ උපදීහි නරස්ස සෝචනා. මේ උපදීන් කියන එක මිනිස්සෙකුගේ ශෝක කිරීම පිණිස හේතු වෙනවා. නහිසෝ සෝචති යෝ නිරූපදී. නමුත් එබඳු උපදීන් නැත්තම් ඒ නිරූපදී වූ මුනිවරයාට රහතන් වහන්සේට එබඳු ශෝක කිරීමක් නැහැ. ඒතර මෙන්න මෙතන එනවා උපදීන් කියන්නේ මොනවද? උපදී දුරු කරගන්නේ කොහොමද? දුරු කර යුත්තේ කෙසේද? නිරූපති තත්වයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ පැති වලින් අපිට දැන් තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. මොකද මේක ඍජුවම විපස්සනාවට අදාළයි කියන්න පුළුවන්. දැන් අපි දන්නවා ටික ටික ගැඹුරකට යන විපස්සනාවකදී අපි හිතමු අපි සරල ධාතු මනසිකාරයකින් පටන් ගත්තා. ඒ කියන්නේ අනුපදුරක සක්මන් කළා අපිට දැනෙනවා. තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක් තින් ඔය විදිහට දැනෙනවා. ඉතින් අපි ටික ටික අර අපේ තීවිච්ච දේවල් පොඩ්ඩක් අමතක කළා. අපි කරපු රැකී ආරක්ෂා පොඩ්ඩක් අමතක කළා. අපේ ගරු නම්බුනාම පොඩ්ඩක් අමතක කළා. දැන් හිත සරල කරගත්තා. හිත සැහැල්ලු කරගත්තා. මේ දැනෙන දේත් එක්ක ඉන්න උත්සාහන්ත වුණා. ඉතින් අදත් සෑහෙන පිරිසක් ඉතින් මේ தত্ত্বය අත්දැකලත් තියුණා. ඉතින් මේක ගැඹුරට යන්න එතකොට එයාගේ හිතේ තියෙන ඒ දහසකුත් එකක් විවිධාකාර සම්මුති දේවල් ඉවත් වෙලා හොඳට හිත ඒකාග්‍ර වෙලා මේ දැනෙන දැනීම් එක්ක ඉන්න පුළුවන් තත්වයක් එහෙමත් නැත්නම් ධාතු ලක්ෂණ එක්ක ඉන්න පුළුවන් තත්වයක් අපි තුමු හිතේ ඇති වුණා. දැන් මේකම විය යුතු නැහැ. වේදනානුපස්සනාවකින් ගියා නම් ওই තත්ත්වයට එන්න පුළුවන්. වේදනාව හරහා. චිත්තානුපස්සනාවකින් ගියා නම් ඒත් ඒ තත්ත්වයට එන්න පුළුවන්. චිත්තානුපස්සනාව හරහා.
ඉතින් මේ වගේ විවිධ උපක්‍රම තියෙනවා. මම මේ එක උදාහරණයක් පමණයි දේශනා කරන්නේ, පවසන්නේ. දැන් මේ පැත්තට ආවට පස්සේ අපි හිතමු දැන් එයා ටික ටික මේ කටයුත්ත තුළ නිරත වෙනවා. හිතේ ඒකාග්‍රතාවය තව තව වර්ධනය වෙනවා. හොඳට දේවල් සූක්ෂමව බලන්න පුළුවන් හැකියාව සම්පජඤ්ඤය දියුණු වෙනවා. මෙහෙම ගිහිල්ලා හිතමු අපි හොඳට මේ දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමත් තව ඉදිරියට යනකොට දැන් මේවායේ තියෙන ස්වභාවය නැත්නම් යථා ස්වභාවය තේරෙන්නත් පටන් ගන්නවා. ඒවා විසින්ම පෙන්වලා දෙනවා. ඒ කියන්නේ අපි මුකුත් කියන්න යන්න අවශ්‍ය නැහැ. අපි බණ මතක් කරන්න යන්න අවශ්‍ය නැහැ. පොතක් දිගාරින්න අවශ්‍ය නැහැ. අපේ අවධානයට ලක් වෙච්ච සමාධිමත් හිතට සමාහිත හිතට මේ දේවල් වල යථා ස්වභාවය දැනෙන්න ගන්නවා. මොකද ඒවා විසින්ම පෙන්නනවා. ඇතිවීමක් නැතිවීමක් වශයෙන් වෙන්න පුළුවන්. ඇතිවීම විපරිණාමයක් වශයෙන් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ පැතිවලින් මේක දැනෙන්න ගන්නවා. තවදුරටත් මේක යනකොට දැන් මේ බඳු ඇතිවීම නැතිවීම ස්වභාවයකින් නිරන්තර පිළීමක් තියෙන බවත් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ මේ මුළු සංසිද්ධිය සම්බන්ධයෙන් අපිට කිසිම පාලනයක් නොමැති බව. හුදෙක් හේතුඵල ධමයක් මත මේක රඳා පවතින බවත් දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විවිධ පැතිවලින් අපි තුල නුවණක් දියුණු වෙන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා අපි හිතමු එක්තරා අන්දමකින් මේ ඔක්කොම නිකන් එකට බොඳ වෙලා හරියට වෙන් කරගන්න බැරි වෙලා ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා තියෙන තත්ත්වයකට උනත්පත් වෙන්න පුළුවන්. දැන් නිකන් අර හිතේ තිබිච්ච ඒ ගැන තිබිච්ච ඇල්ම අයින් වීමක්, මේවා වෙන් වශයෙන් දකින්න පුළුවන් ගතිය අයින් වීමක්, ඊළඟට මේවට තිබිච්ච ආසාවත් අයින් වීමක්, දැන් නිකන් හරියම බොඳ වෙච්ච ස්වභාවයක්, විරාගී ස්වභාවයක්, එපා වෙච්ච ස්වභාවයක් දැන් හිතට එන්න පුළුවන්. මේකත් තවදුරටත් යනකොට ඕක ටිකක් අතහැරිලා හිත සම්පූර්ණයෙන්ම එක්තරා අන්දමකින් මේ කිසිවක් ඇසුරු නොකරන අනිශ්චිත තත්වයකටත්පත් වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් අද දවාලෙදිත් කතා කළා. දැන් ඔන්න ඔය தත්ත්වය තව තව දියුණු කරන්න. ඒ හිතට පුළුවන් වේවි ටිකක් විවේකයෙන් ඉන්න. මොකක්වත් ඇසුරු නොකර විවේකයෙන් ඉන්න. දැන් මේ தත්ත්වය තව තව දියුණු කරන්න. එතන සමාධියක් හැදිලා විපස්සනා සමාධියක් ගොඩ නැගිලා එක්තරා අන්දමකින් සමාධිසෝයක්, නිස්කලංක බවක්, කිසිවක් ඇසුරු නොකරන සමාධියක් කෙනෙකුට අත්දකින්නත් ඉඩ තියෙනවා. දැන් මේ වගේ මට්ටමකට ඇත්තටම එන්න අවශ්‍යයි. ඇත්තටම මෙන්න මේ උපදීන් තේරුම් ගන්න තවත් පැත්තකින් ඒ උපදීන් හරහා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන හැටි තේරුම් ගන්න. මොකද ඒක ටිකක් සූක්ෂමයි. නැත්තම් අපි ඉන්නේ ටිකක් ගොරෝසු මට්ටම් වල අපිට එකපාරට මේ උපදී අතහරින්නය ඕව වැඩක් නැහැ කියලා කිව්වට ඉතින් ඒක ටිකක් කරගන්න අමාරුයි. කෙනෙක් කියන්න පුළුවන් මම දැන් දානයක් දුන්නා සෑහෙන ගාණක් වේදන් වුණා. ලක්ෂ ගාණක් යට කළා. ඉතින් මට විතරක් ඒ දවල් ගැන ඇවිදීමක් නැහැ. ඉතින් ඒකත් වටිනවා. නමුත් මේ කතා කරන්නේ ඊට වඩා සූක්ෂම මට්ටමක්. දැන් මේ වගේ හිත ටිකක් නිස්කලංකව මොකක්වත් ඇසුරු නොකර සැහැල්ලුවෙන් සරලව තියන් ඉන්න සමහර විට කෙනෙකුට තේරෙන්න පුළුවන් තාමත් නිකන් විටින් විට මමෙක් හදන ගතියක්. අපි හිතමු දැන් අපි අතීතේ මාක් හරි දෙයක් කළා, වටිනා වැඩක් කළා. ඒ වැඩේ ගැන හිතේ ලොකු ප්‍රසාදයක් තියෙනවා. කළපු අපි හිතමු හොඳ කුසල කර්මයක්. කාට හරි ලොකු උදව්වක් කළා. එතකොට අන්නේ උදව්ව මතක් වෙනවා. අපි හිතමු දැන් අපි සක්මනේ ඉන්නේ. හිතත් බොහොම සැහැල්ලුවෙන් තියෙන්නේ. හැබැයි මතක් වෙලා එනවා අපි ඒ කරපු උදව්ව. මම තමයි ඒක කරේ, බොහොම වටිනා අවස්ථාවක්. මම එතන නොහිටියා නම් ලොකු කරදරයක මේ මිනිස්සයාපත් වෙන්නේ. ඔහොම කීකේ අර තමන්ව නිකන් වර්ණනා කරන ගතියක්. දැන් මේකත් සාමාන්‍යයෙන් ඕක කුසලයක් වශයෙන් අපි සලකනවා. ඒ නිසා කරපු කුසල් මතක් කිරීම ගැන සාමාන්‍යයෙන් දේශනා කළාක් තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් එක මාර්ගයක් කියන්න පුළුවන්. මොකද අපිට කුසල් අවශ්‍යයි මේ සංසාර ගමනට. ඒ නිසා කරපු කුසල් නැවත නැවත මතක් කිරීම ඉතින් අතීත පැරණන් විසිනුත් කළා තියෙනවා. දැන් එනවාට මේ සතිපට්ඨාන මාර්ගයේ ටිකක් ගැඹුරකට යන යෝගාවචරයේක් එතකොට මේ කුසල් අකුසල් දෙකම බැහැර කරන මට්ටමක් තමයි පස්සේ හඳුනගන්නේ. කුසල් සිතක් කියන්නේත් හුදෙක් සිතක්, අකුසල් සිතක් කියන්නේත් හුදෙක් සිතක්. චිත්තානුපස්සනා මට්ටමට එනකොටම යාට තේරෙන්න ගන්නවා. එතකොට එයාගේ හිතේ රාගසිතක් පහළුණා කියලා ඒ ගැන ලොකු බයක් ඇති කරගන්න. ඒක හුදෙක් රාගසිතක්. එයාගේ හිතේ ද්වේෂසිතක් ඇති වුණා කියලා ඒක ගැනත් ලොකු තමන් ගැන අප්‍රසාදයක් ඇති කරගන්න නැහැ. මොකද ඒක මේ ද්වේෂසිතක්.
ඒ වගේමයි එයාගේ හිතේ මෛත්‍රී සිතක් පහළ වුණා කියලා. ඒක දැන් ආයි මෛත්‍රී වඩන්න යන්නේ නැහැ. ඒක මෛත්‍රී සිතක්. එහෙමත් නැත්නම් එයාගේ හිතේ මොකක් හරි අතහරින්න දාන චේතනාවක් නෛෂ්ක්‍රම්‍යයක් කරන්න හිතක් පහළ වුණා නම් ඒකත් දැන් මේ ඉක්මනටම කරන්න යනවා නෙමෙයි. දැන් ඒකත් මේ හිතක්. ඔන්න බලනවා වෙන දෘෂ්ටි කෝණයකින්. එතකොට මේවා හුදෙක් සංස්කාරයක් වශයෙන්, හුදෙක් සිතක් වශයෙන්, පහළ වෙච්ච සිතුවිල්ලක් වශයෙන් තේරුම් ගන්න. එතකොට මේවා විනිවිද යන ගතියක්. විනිවිද යන නුවණක් තමයි නම් යා දිනු කරන්නේ. ඉතින් ඒ කොටස තවත් පොඩ්ඩක් කියනවා නම් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ හොඳට ඒක පිරිසුදු කරලා දෙනවා. මේ විවිධාකාර සිතුවිලි ස්වභාවයන්, චිත්ත ස්වභාවයන් පහළ වෙනවා. ඒවා හුදෙක් ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් දකිනවා. නමුත් ඒකේ තියෙන මේක කුසල්ය මේක අකුසල්ය, කුසල් නම් දිනු කරා යුතුය, අකුසල් නම් මං බය වෙන්න ඕනේ කියලා එහෙම ඒ බඳු ආකල්පයක් දැන් නැහැ. ඒ වෙනුවට මේක ඇවිල්ලා හුදෙක් සිතක් පමණයි. හුදෙක් සංස්කාරයක් පමණයි. මේකේ තියෙන ඇතිවීමක්, මේකේ තියෙන්නේ බොහොම කෙටි කාලින පැවැත්මක්, ක්ෂණ භංගුර බවක්, නිරුද්ධ වීමක් කියලා අන්න ඒ පැත්තෙන් දකිනවා. මේක සංකත ධර්මයක් වශයෙන් දකිනවා. ඒතකොට සංකත ලක්ෂණ දැන් එයාට තේරෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහණෙනි මේ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච යමක් තියෙනවා නම් ඒකේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒකේ ඇතිවීමක් දකින්න තියෙනවා. ඊළඟට නැතිවීමක් දකින්න තියෙනවා. මේ ඇතිවීමයි නැතිවීමයි අතර නිරන්තර වෙනස් වීමක් දකින්න ලැබෙනවා. ඒතර දැන් මේ යෝගාවචර වෙනත් දෘෂ්ටි කෝණකින් මේ හේතුඵල ධමයක් ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් එතකොට මේ වගේ ගැඹුරකට යන්න දැන් අර තමන්ව වර්ණනා කරන සිතුවිලි එයා තවදුරටත් ඒවා අල්ලගෙන මම එක් හදන්න යන්නේ නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් මේ මතක් කරලා දෙන උපදීන් අතහැරීමක් දැන් එයා පුරුදු කරනවා. දැන් අපිට තියෙන විවිධාකාර උපදීන්. උදාහරණයක් වශයෙන් අපි පොහොසත් පවුලක ඉපදලා ඉන්නවා නම් ඉතින් එතකොට අපිට ඒක ටිකක් අපේ හිතේ පොඩි උජාරුවක් ඇති කරගන්න, මාන්නයක් ඇති කරගන්න, ආඩම්බරකමක් ඇති කරගන්න හේතු වෙනවා. අපි තුමු පුංචි කාලේ ඉඳන්ම ඉතින් අපේ තාත්තා ඔන්න අපිව එක්කන් යනවා. ඉතින් වාහනයක අරන් යනවා, වෑන් එකේ අරන් යනවා. ඉතින් අපිට නිකන් පොඩ්ඩක් ඔන්න ඔළුව ඉදි වෙන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපිට ටිකක් හොඳට ඉගෙන ගන්න පුළුවන්, යමක් කමක් තේරෙනවා. ඉතින් ඒකෙනුත් ඉතින් විභාගෙත් පාස් වෙනවා, පන්තියේ පළවෙනිය වෙනවා. ඒකත් ඉතින් උපදියක් වෙනවා. ඉතින් පස්සේ ඕක අපි හිතමු උසස් පෙළ පාස් වෙලා ඉතින් ඒකෙන් විශ්වවිද්‍යාලයට යනවා. ඒකෙදි තමයි උපාධියක්ම හම්බ වෙන්නේ. උපදියට දැන් උපාධියකුත් එකතු වෙනවා. දැන් ඉතින් තවත් ඉතින් අපිට අපිව නිරූපණය කරන්න මම අහවලා මම මෙන්න මේ උපාධිධාරීෙක් කියලා ඉතින් අපිට අපිව කියාපාන්න ලොකු දේවල් ටිකක් දැන් 9 අගට එකතු වෙනවා. ඊට පස්සේ අපි හිතමු හොඳට අපිට ලොකු රස්සාවකුත් හම්බ වෙනවා. ඉතින් ඒ රස්සාවෙත් ඉතින් අපිට ප්‍රධාන තැනක් හම්බ වෙනවා. ඉතින් එතනත් ඉතින් අපි සෑහෙන්න කෙනෙක් බවට පත් වෙනවා. අපි තමයි එතකොට අනිත් අයට උපදෙස් දෙන්නේ. අපි තමයි අනිත් අයගේ ගැලවුම්කාරය බවට පත් වෙන්නේ. ඒ අය ඇවිල්ලා අපිට තමයි දුක් ගැනවිල්ලක් කියන්නේ. දන්නේම නැහැ අපි සෑහෙන්න මාන්නක්කාරකමක් ඇති කර ගන්නවා. පින්වත් මේක රැකියාව වලින් සෑහෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු අපි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ අපිට ලොකු තැනක් ලැබෙන්න සෑහෙන අනිත් අය අපි යටතේ සේවය කරන්න අපි තුල පුදුම විදිහට මේ විදිහට කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, පුජ්‍යල භාවයක් පුදුම විදිහට ගොඩ නැගෙන්න පුළුවන්. ඒ නිසා අපිට ආයි බිමට බැහැ ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම උපදීන්. එතකොට එපමණක් නෙමෙයි සමහර විට අපි හිතමු මට ඔන්න ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් එතකොට මම තමයි ලස්සනට ගායනා කරන්නේ, කවි කියන්නේ, සින්දු කියන්නේ. ඉතින් ඒක මට උපදියක් බවට පත් වෙනවා. හිතන්න මට හැබැයි හොඳට ලස්සන රචනා ලියන්න පුළුවන්. මේක මම පොත්පත් ලියනවා, ඊට පස්සේ ඒක සම්මාන හම්බ වෙනවා, සාහිත්‍ය කෘති කරනවා. ඉතින් ඒක මට උපදියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. මට ඔන්න දුර පයින්න පුළුවන්, දිග දුවන්න පුළුවන්, දුර දුවන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්. මොකක් හරි කමක් නැහැ. ඉතින් අපි එතන දක්ෂතා ප්‍රගුණ කරනවා. ඒක මට උපදියක් වෙනවා. ඊට පස්සේ අපි හිතමු තවත් පැත්තකින් මට ඔන්න පිහිනන්න පුළුවන්. ඉතින් ඒකත් උපදියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න මට හොඳට රණ්ඩු කරන්න පුළුවන්. එකක් මොකක් හරි කිව්වහම මම දෙකක් කියනවා. නේද? ඒකත් මට උපදියක් වෙන්න පුළුවන්. මං ආයි දෙකක් කිව්වොත් ඉතින් ආයි පලාත ඉන්නේ නැහැ කියලා මම ඒක ගන්නවා ලොකුවට. ඉතින් අපි මේ හොඳ පැත්තේ තරම් නෙමෙයි අකුසල් පැත්තත් අපිට උපදීන් බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා මේ මට හොඳටම කේන්ති යන චරිතයක් මාත් එක්ක සෙල්ලම් දාන්න එන්න එපා කියලා මම ඒකෙන් තමයි මම කෙනෙක් හදාගෙන ඉන්නේ.
ඉතින් මේ විදිහට මුළු ජීවිතේ පුරාම අපි කරන්නේ කාටකින් මේ උපදීන් රැස් කරගෙන කෙනෙක් හදා ගැනීම. ඒ නිසා ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ හරියම ලස්සනට පැහැදිලි කරනවා මේ අතීත කාලේ මේ වගේ පුදුම විදිහට අපි උපදීන් රැස් කරලා කෙනෙක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් අර වගේ විපස්සනා මට්ටමකට කෙනෙක්පත් වෙන්න ඒ බඳු නිකලස් හිතක්, සැහැල්ලු හිතක්, සරල හිතක් සේවනය කරන්න එයාට තේරෙනවා මේ මමෙක් හදන හැටි. මේ ඉන්න මමෙක් නෙමෙයි, හදන මමෙක්. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න සත්වයක් ඉන්නවා, ඉන්න පුජ්‍යලයක් ඉන්නවා, මම අහවලා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ තිබිච්ච පරණ දැක්ම. නමුත් ධාතු මනසිකාරය ගැන මායි පොඩ්ඩක් මතක් කරගත්තොත් නේ ධාතු මනසිකාරයක් වගේ භාවනාවක් වඩන්න කෙනෙකුගේ හිතේ තැම්පත් වෙලා තිබිච්ච මුල් බැහැගෙන තිබිච්ච ඒ ඝන සංඥාව අයින් වෙලා මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒක දුරයන් වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. මේ හරි කාටත් තේරුම් ගන්න පුළුවන් උපමාවකින් බුදුරජාන් වහන්සේ කියනවා මේ ගව ඝාතකයෙක් කියන්නේ ගොන්නු හරක් මරලා ජීවත් වෙන මිනිසෙක් ඔන්න හරකෙක් මරනවා. ඉතින් එතකොට යාගේ හිතේ තියෙන මේ හරකෙක්, මේ ගවයෙක් කියන සංඥාව තියෙන්නේ. සත්වයෙක් ගැන සංඥාවක් තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු යා සතාව මැරුවා. ඊට පස්සේ හැම ගහලා, කෑලි කපලා, ඊට පස්සේ ඔන්න යම්කිසි ප්‍රසිද්ධ ස්ථානයකට ගිහිල්ලා විකුණනවා. ඉතින් අපේ උපාසකම්මල යනවා ඉතින් හරක් මස් ගන්න. ඊට පස්සේ කිලෝ එකක් කිල්ලන. ඉතින් යා හරක් මස් විකුණනවා. එහෙම නෙවෙන්නේ නේද? දැන් එතකොට ගවයෙක් විකුණනවා කියලා එහෙම නැත්නම් සතෙක් විකුණනවා කියලා සංඥාවක් නැහැ. දැන් තියෙන්නේ මස් විකුණනවා කියන සංඥාව. එහෙනම් එයාගේ හිතේ අර සත්ව සංඥාවෙන් මාරුණා දැන් මස් කියන සංඥාවට. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා දැන් යෝගාවචරේ පටන් ගන්නකොට එයාගේ හිතෙත් තිබුණා මේ මම ඉන්නවා, මම ඇවිල්ලා පිරිමියෙක්, මම ඇවිල්ලා ස්ත්‍රියක්, මම ඇවිල්ලා අම්මා කෙනෙක්, මම ඇවිල්ලා තාත්තා කෙනෙක්, මම මෙහෙමයි කියලා අර සම්මුතියේ මුල් බැසගත්ත ගතියක් තිබුණා. නමුත් ධාතු මනසිකාරය ක්‍රමානුකූලව කාලයක් තිස්සේ වඩන්න අර ටික ඔක්කොම ටිකක් අයින් වෙලා ගිහිල්ලා ඒ සංඥා ඔක්කොම ටිකක් නැති වෙලා ෂය වෙලා දුරුවන් වෙලා ගිහිල්ලා දැන් ඔන්න නිකන් තමන්ගේම හිත ප්‍රශ්න කරනවා මෙතන නැහැ නෙමෙයි. කෝ මම? කෝ සත්වයක්? කෝ අහවලා? දැන් හැම තැනම තියෙන්නේ නිකන් ධාතු සංඥාවක්නේ. හැම තැනම ධාතුනේ. ඇවිදිනකොටත් ක්‍රියාත්මක වෙන්නේ ධාතු ස්වභාවයක්. එළියේ බැලුවමත් ක්‍රියාත්මක වෙන්නේ ධාතු ස්වභාවයක්. ඉඳගෙන ඉන්නකොටත් තියෙන ධාතු ස්වභාවයක්. කනකොට බොනකොටත් මේ මුළු ලෝකෙම තියෙන ධාතු ස්වභාවයක් කියලා අර කලින් තිබිච්ච සම්මුති මට්ටම දැන් හුදෙක් ධාතු සංඥාවට හැරෙන්න පුළුවන්. ඒතර සත්වේ පුජ්‍යලේක් මමෙක් නැති මේ හුදෙක් ධාතු ස්වභාවයක් බවට එයාගේ හිතේ එක්තරා අන්දමක සංඥා පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක ධාතු මනසිකාරයෙන් පමණක් නෙමෙයි අනිකුත් භාවනාවලදීත් නිවැරදි විපස්සනාවකදී වෙන්න පුළුවන්. දැන් මෙහෙම යනකොට අර අපි කලින් දීලා තිබිච්ච වටිනාකම් දැන් ඔන්න පොඩ අඩු වෙන්න ගන්නවා. මම අපේ ගෙදෙට්ට දීලා තිබිච්ච වටිනාකම, මම මගේ රූපයට දීලා තිබිච්ච වටිනාකම, මගේ ඇඳුම් වලට දීලා තිබිච්ච වටිනාකම, මගේ වාහනයට දීලා තිබිච්ච වටිනාකම, ඉඩකඩම් වලට දීලා තිබිච්ච වටිනාකම. ඉතින් මේ ආදී වශයෙන් අපි මේ විවිධාකාර භෞතික දේවල් අල්ලගෙන ඒවට වටිනාකම් දීගෙන ඒක මගේ කියාගෙන ඒක මම කරගෙන වෙන කාටවත් දෙන්න බැහැ කියාගෙන අපි අර දැඩි ග්‍රහණයකින් අරගෙන ආපු ඒ ටික දැන් ටිකක් නිකන් අර දෙයක් නැහැ කියන මට්ටමටපත් වෙන්න පුළුවන්. දැන් එතකොට අන්න අපිට තේරෙනවා මේ භාවනාවක් කරහා අර අපි දීපු අධිවටිනාකම් ටික අයින් වෙලා දැන් අපේම මේ ජීවිතයේ දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න කෙනෙක් ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් එයාට තේරෙනවා දැන් මේ ඉන්න මමෙක් නෙමෙයි හදන මමෙක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අර කලින් සත්ත්ව සංඥාවක් තිබුණා දැන් තියෙන්නේ ධාතු සංඥාවක්. එතකොට ආයෙත් හැබැයි හිත අවිද්‍යාවෙන් මුල් බැස ගන්නකොට ආයෙත් නිකන් අපිට අමතක වෙනකොට ආයෙත් අර සම්මුති වල අතරමං වෙනකොට වැඩි කාලයක් සම්මුති ලෝකයේ තුල ටිකක් ගැවසෙන්න සිද්ධ වෙනකොට ඔන්න ආයෙත් ගිහින් මමෙක් හදනවා. ආයෙත් මම අරයා බවට පත් වෙනවා. ආයෙත් මම මෙයා බවට පත් වෙනවා. ආයෙත් මම කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් අපි තුමුණ ධාතු මනසිකාරය වඩනකොට ආයෙත් ඉතින් ආයෙ අරක බඳ වෙලා යනවා. ආයෙත් ඉතින් කාලයක් අපි තුමු මේක කරගන්න බැරි වුණා. ඔන්න ආයෙත් මමෙක් හදනවා. ආයෙත් ඔන්න කෙනෙක් හදනවා. ඒතර කෙනෙකුට තේරෙන්න පුළුවන් දැන් මේ හැම තිස්සෙම
මේ ඉන්න මමෙක් දිගට ඉන්න කෙනෙක් එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන හදන මමෙක්. එතන හදන සත්වෙක්. එතන හදන පුද්ගලයෙක්. ඒක හදන ප්‍රමාණය වශයෙන් ගත්තොත් අපි විපස්සනාවක් නොවඩන කාල පරිච්ඡේදයේදී වැඩියෙන් හදන්න පුළුවන්. අපි තුල නුවණක් දියුණු වෙන කාල පරිච්ඡේදයේදී අඩුවෙන් හදන්න ඉඩ තියෙනවා. අපි තමු මෙහෙම දැන් දේශපාලනඥයෙක් වගේ කෙනෙක් අපි තුමු ඔන්න දවසට 10 වතාවක් මමෙක් හදනවා. කෙනෙක් හදනවා. පුජ්‍යලයක් හදනවා. අහවලා කියලා ඉතින් තමන්ගේ බලපුලුවන්කාරකම් මුල් කරගෙන ඉතින් කෙනෙක් හදා තමයි ඉන්නේ ඉතින්. අපි තුමු ටිකක් විපස්සනාවක් වඩන කෙනෙක්. එයා ඉතින් දවස පුරා ගත්තොත් එයා අපි තුමු ඔන්න 100 වාරයක් කෙනෙක් හදාගත්තා. දැන් තවත් කාලයක් යනකොට එයා මං කියන්නේ මේ විපස්සනාවක් දියුණු කරන කෙනා ඔන්න දවසේ 50 වතාවයි කෙනෙක් හැදුවේ. තවත් කාලයක් යනකොට ඔන්න 30 වතාවයි කෙනෙක් හැදුවේ. මොකද අර නුවණ ටික ඉස්සරහට එන්න අර කෙනෙක් හදන හැටි එයාට දැනෙන්න ඉඩ තියෙනවා. දැන් මම එක උදාහරණයක් තමයි අර මතක් කළේ. දැන් එයා අර වගේ බොහොම සැහැල්ලුවෙන් සරල හිතකින් නික්ලේශී හිතකින් කාලය ගත කරද්දී අර අතීතයේ කරපු හොඳ වැඩක් මතක් වෙලා මමෙක් හදාගෙන එනවා ඔන්න හිත. හිත කියනවා මම නැත්තම් එතන හරි අමාරුවේ වැටෙනවා මේ මිනිස්සයා මම තමයි එතන පිහිටුනේ කියලා ඔන්න ටිකක් සිතුවිලි ටිකක් නිකන් හදන්න දඟලනවා දැන්. දැන් අන්න සතියට අහු වෙනවා මෙන්න මේ දැඟලිල්ල. හිත දැන් මේ කරන නාඩගම දැන් මෙයාට තේරෙන්න ගන්නවා. දැන් එතකොට මොකද කරන්න වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඒසෝහි බික්ඛු පරමෝ අරියෝ චාගෝ යදිදං සබ්බූපදි පටිනිස්සග්ගෝ. මහන්නේ කරන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨ වූ පරමෝ ත්‍යාගයක් තියෙනවා. ඒ මොකද්ද? සබ්බූපදි පටිනිස්සග්ගෝ. මේ සියලු උපදීන් අතහැර දැමීම. කරන්න බැරිත් ඔන්නෝගම තමයි. අපිට පුළුවන් අපේ ඉඩමක් සාසනය වෙනුවෙන් පූජා කරන්න පුළුවන්. අපේ වාහනයක් සාසනය වෙනුවෙන් පූජා කරන්න පුළුවන්. තවත් ටිකක් එහාට ගිහලා අපේ දරුවෙක් සාසනය වෙනුවෙන් පූජා කරන්නත් පුළුවන්. හැබැයි කෙනෙක් ඇවිල්ලා ඔන්න මට කිව්වොත් එහෙම මොකක් හරි නිකන් අවනම්බු වෙන විදිහට කිව්වොත් එහෙම. හැබැයි ඒකෙද්දි මමෙක් නොහදා කරබාගෙන ඉන්න ඒක අමාරුයි. අර තමන්ගේ දරුවා පූජා කරනවාටත් වඩා අමාරුයි. නේ තමන් ගොඩනගාගෙන හිටියේ කීර්ති ഘോഷාවට තමන්ගේ කීර්ති නාමයට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අභියෝග කරනකොට එතන ඉවසකින් එන්නේ එතෙන්දි මම අතහැරලා දාන්න පුජ්‍යල භාවයක් අතහරිනවා කියන එක ඒක හරිම අමාරුයි. දැන් පින්වත් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලාත් එක්ක සවැත් නුවර වාසය කරනවා. ඉතින් ඒ කාලේ වෙනකොට බුද්ධ ශාසනය හොඳට බබලෙන්න පටන් අරගෙන ඉතින් බුදුරජාණන් වහන්සේත් ඉතින් මහා සංඝයා වහන්සේලාත් ඉතින් බොහොම අනිත් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉතින් අර විශාඛාව ගෙනල්ලා පූජා කරනවා, ඉඩම් කඩම් පූජා කරනවා, පූර්වාරාමය හදලා පූජා කරනවා. ඊට පස්සේ අනේපිඬුසුතුමා ජේතවනාරාමය හදලා පූජා කරනවා. කොසල් රජතුමා තව දේවල් පූජා කරනවා. ඉතින් දැන් පුදුම විදිහට දැන් මේ බුද්ධ ශාසනය බැබලෙන්න පටන් ගන්නවා. දැන් ඔය අතරේ ඒ කාලේ හිටිය අන්‍ය තීර්ථකින් දැන් ඒගොල්ලන්ගේ තිබිච්ච தත්ත්වය දැන් කඩාගෙන වැටෙනවා. දැන් ඒගොල්ලෝ තමයි කලින් හිටිය ශාස්ත්‍රූන් වහන්සේලා කලින් හිටිය ආගමික වක්තෘන් එහෙමත් නැත්නම් මේ ගිහි පිරිස අගය කරපු ශාස්ත්‍රූන් වහන්සේලා දැන් ඒගොල්ලන්ගේ තිබිච්ච කීර්තිය පොඩ යට යනවා. ඒගොල්ලන්ට තිබිච්ච ලාභ සත්කාර ඔක්කොම අඩු වෙලා යනවා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේටත් සංඝ පිරිසටත් ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඉවස ගන්න බෑ අර අන්‍ය තීර්ථකීන්ට. දැන් මේ Tamanට ලැබිච්ච දේනේ දැන් අහිමි වෙන්නේ. මෙහෙට හම්බෙච්ච එක දැන් අනිත් පැත්තට යනවා. Tamanටයි කලින් හම්බුනේ ඔක්කොම ටික දැන් ඒවා හම්බෙන්නේ නැහැ. ඉඳලා හිටලා මොකක් හරි දෙයක් තමයි දැන් හම්බෙන්නේ. මේ ඒ ඔක්කොම ටික මේ Tamanගේ දායකයෝ පිරිස මෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මෙන්න ගිහිල්ලා තමන්ගේ දායකයෝ ටික ඔන්න ගිහිල්ලා සංඝයා වහන්සේලාට පූජා කරනවා. Tamanට මොකක්වත් නැහැ. දැන් ඉතින් හොඳටම කේන්ති යනවා මේ අන්‍ය තීර්ථකීන්ට. දැන් මොකද කරන්නේ? සංඝ පිරිස පිණ්ඩපාතේ වඩිනකොට එකතු වෙලා හොඳට සමාජයට ඉතින් මත්පැන් බොන්නත් ඇති. මත්පැන් බීලා හොඳ ඉතින් සැර පරුෂ වචනෙන් සංඝ පිරිසට බනිනවා. ඉතින් බැලුවාම ඉතින් මේ කාලෙත් වගේම තමයි ඉතින් ඒ කාලේ නේ වෙනසක් නැහැ බැලුවාම. ඉතින් දැන් මේ අන්‍ය පිරිස තීර්ථකීන් පිරිස එකතු වෙලා භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. හොඳ ඉතින් බැනුම් වලින් බනිනවා.
දැන් ඉතින් ඉවස ගන්න බෑ භික්ෂුන් වහන්සේලාට. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට සැලකනවා මතක් කරලා තියෙනවා. ස්වාමීනි ඉවසන්න බෑ මේ මෙන්න මේ විදිහට මේ අන්‍ය තීර්ථකේ අපි යන තැන පාරක් ගානේ අපිට පරුෂ වචනෙන් බැනවදිනවා. ඉවස ගන්න බෑ කියලා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා පැමිණිලි කරනවා. ඒ නිසා ස්වාමීනි අපි මෙන්න මේ නුවර අතහැරලා දාලා යමු. මේක නම් ඉන්න බෑ කියලා ඉතින් ආයාචනයක් කරනවා. දැන් මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ එහෙනම් මහණෙනි අපි යමල්ලා කියලා යනවද යන්න? එහෙම යන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තතෝ නෝ පරතෝ දහේත. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් khේන පුසෙය්‍යොම් පස්සා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. මේ ගමේ වෙන්න පුළුවන් ආරණ්‍ය වෙන්න පුළුවන් සැප දුක් අපිව ස්පර්ශ කරනවා. ඒක වළක්වන්න බෑ. අපි ආරණ්‍යින්දද සමාජයට ඔන්න ගෞරව නම්බුනාම ලැබෙන්න පුළුවන්. ඔන්න අපි ඊට පස්සේ මොකක් හරි කළා පින්ඩපාතේ ගියාම ගමේ පින්ඩපාතේ ගියාම අර වගේ ඉතින් කවුරු හරි සැරපරුෂ වචනකින් කතා කරනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න එක පන්සලකට ගියාම අපිව හොඳට පිළිගන්නවා අනිත් පන්සලේදී අපිව ගණන් ගන්නෑ. ඉතින් ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. ඉතින් මේක නතර කරන්න බෑ. මේක තමයි යථා ස්වභාවය. අපේ ජීවිතවල ඉතින් මේ නිന്ദා ප්‍රශංසා කියන එක අපිට උරුමයි. අද දවසේදී මට ප්‍රශංසා හම්බුණා නම් හෙට මම නිന്ദාවන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒක තමයි වැඩේ. ඒක තමයි ස්වභාවය. ලෝක ස්වභාවය. අද හොඳට මට නිന്ദා ලැබුණා නම් සමහරට හෙට ප්‍රශංසා ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ එක්තරා අන්දමක මේක තමයි ලෝක චක්‍රය. අටලෝ දහම. නේව අත්තනෝ නෝ පරතෝ දහේත. හැබැයි මෙතෙන්දී මම වශයෙන් කෙනෙක් වශයෙන් අනුන් වශයෙන් දකින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අපි ඔන්න පින්නපාතේ යනකොට පාරේ යනකොට දැන් කවුරු හරි මට බැනවදිනවා නම් එතකොට මම ඉන්නවා මම භික්ෂුවක් මම උපාසක අම්මා මම ඇවිල්ලා උපාසක මහත්තයා මම ඇවිල්ලා බොහොම සිල්වත් කෙනෙක් නොගැලපෙන විදිහට මට මෙන්න මේ අහවලා දෝෂාරෝපණය කරනවා. එතකොට ඉතින් මම කෙනෙක් හදාගත්තා උපාසකෙක් හදාගත්තා උපාසිකාවක් හදාගත්තා භික්ෂුවක් හදාගත්තා මමෙක් හදාගත්තා සිල්වතෙක් හදාගත්තා කෙනෙක් හදාගත්තා. අනිත් පැත්තෙන් එයා දුෂ්ටෙක්, එයා ඇවිල්ලා අසීලාචාර මිනිස්සෙක්, එයා ඇවිල්ලා දුස්සීලෙක්, එයා ඇවිල්ලා නරක මිනිස්සෙක්. එතනත් කෙනෙක්ව හැදුවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම හදන්න එපා කියලා. පුසන්ති පස්සා උපදින් පටිච්ච. දැන් ආයෙත් අපි ඔන්න උපදි කියන තැනට එනවා. පුසන්ති පස්සා උපදින් පටිච්ච. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ උපදීන් වලට. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු කෙනෙක් අපිට බනිනකොට එයා ගාන්ට දන්නවා මට රිදෙන්නේ කොතනට බැන්නොත්ද කියලා. හිතන්න මම උපයගත්ත කීර්ති ഘോഷාවක් තියෙනවා මම අහවලා කියලා දැන් මම ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නවා. බොහොම සිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා නැත්නම් බොහොම මොකක් හරි ඉතින් කියමු. නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් කියලා. නැත්නම් අපි හිතමු ධර්ම කතිකයෙක් කියලා. බොහොම ශාස්ත්‍රූ කෙනෙක් කියලා, ගුරුවරයෙක් කියලා. ඉතින් අපි හදාගත්ත මොකක් හරි එකක් තියෙනවා. ඉතින් බනින කෙනා ඔන්න ඕකට තමයි තට්ටු කරන්නේ. ඕකට තමයි බැනවා දෙන්නේ. එතකොට මට මොකද වෙන්නේ? මට එතකොට තමයි රිදෙන්නේ. නැත්නම් ඉතින් මට වෙන දෙයක් කිව්වට රිදෙන්නේ නැහැ නේද? දැන් මොකක් හරි මට නැති දෙයක් ගැන කිව්වොත් එහෙම ඉතින් මම නොකරපු දෙයක් ගැන කිව්වොත් එහෙනම් මට අයිති නැති දෙයක් ගැන කිව්වොත් මට ඒක එච්චර ගාණක් නැහැ. මොකද මම ඒකෙන් නෙමෙයිනේ කෙනෙක්ව හදාගෙන ඉන්නේ. මමෙක්ව හදාගෙන ඉන්නේ. අර මමෙක් හදා ගැනීම සඳහා, පුජ්‍යලයක් හදා ගැනීම සඳහා මම මුල් කරගත්ත යම්කිසි වපසරියක් තේනවද? යම් යම් හේතු සාධක තේනවද? අන්න ඒවට වදිනකොට, අන්න ඒවට ආමන්ත්‍රණය කරනකොට, අන්න ඒවට අභියෝග කරනකොට මට වැඩියෙන් රිදෙනවා. එතකොට පින්වත්නි මේ පුසන්ති පස්සා උපදින් පටිච්ච. එතකොට මම කෙනෙක් හදාගන්න ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න මමෙක් හදාගන්න යම් උපදී ප්‍රමාණයක් යොදාගෙන ඉන්නවද අන්න ඒවා තමයි අර ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නාකාරයෙන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා. මහණෙනි මේ නිරූපදි තත්වයකදී උපදීන් කිසිවක් නැත්තම් එතකොට මොකද්ද මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ? එහෙමනම් අපිට පුළුවන් නම් ඒ බඳු නිරූපදි තත්වයක් අපේ හිත තුල ගොඩනගා ගන්න
කෙනෙක් කොයිතරම් අපිට බැන වැදුනත්, සැරපරුෂ වචනයෙන් කතා කළත්, අභියෝග කළත් ඒ නිරූපදී මට්ටමටපත් වෙච්ච ඒ රහතන් වහන්සේට නැත්නම් ඒ රහත් සිත ඒ එකම ඇනුම් බැනුම් පදයක්වත් නින්දාවක්වත් ස්පර්ශ කරන්නේ නැහැ. එහෙමනම් අපිට පුළුවන් ද මෙන්න මේ නිරූපදී තත්වයක් අපි තුල ගොඩනගා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒකේ අනිත් පැත්ත පුළුවන් තරම් මමෙක් හදහද පුළුවන් තරම් කෙනෙක් හදහද පුළුවන් තරම් පුජ්‍යලයක් හදහද ඒ පුජ්‍යලයාව පැවැත්වා ගැනීම සඳහා ඒ පුජ්‍යලයාව කැපී පෙන්වා ගැනීම සඳහා අනිත් අය ඉදිරියේ හුවා දැක්වීම සඳහා අපි නිරන්තර ප්‍රයත්නයක් දරනවා. හදාගත්ත මමයව පවත්ව ගන්න. ඉන්න මමෙක් නෙමෙයි හදනවා මමෙක්. හදන මමයා ඔන්න දැන් මං අනිත් අය ඉදිරියේ පවත්වනවා. හරි අමාරුයි ඉතින් මේ හදපු මමෙක් නේද? අර කටුකුරුන්ද ඥානංසානංශය කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් මට මොකටද හදන්නේ? දැන් මේ කන්දේ ගෙදර නයි දෙය කැඩෙන ගෙවල් තමයි හදන්නේ. අපි මොකද කරන්නේ මේ කැඩෙන ගෙවල් කඩන්න නැතුව තියාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ස්කන්ධයන් මුල් කරගෙන අපි කෙනෙක් හදා ගන්නවා. ඒ හදාගත්ත කෙනා පවත්වන්න උත්සාහන්ත වෙනවා. හැබැයි ඒ හදාගන්න උපයෝගී කරගත්ත වැලි ගඩොල් ඔක්කොම කැඩලා යනවා. රූපය මුල් කරගෙන කෙනෙක් හදනවා ඔක්කොම රූප ටික කැඩලා යනවා. වේදනා මුල් කරගෙන කෙනෙක් හදනවා වේදනා ටික කැඩලා යනවා. සංඥා මුල් කරගෙන කෙනෙක් හදනවා සංඥා ටිකත් කැඩලා යනවා. විවිධාකාර දක්ෂතා නිර්මාණශීලී ස්වභාවයන් සිතුවිලි ගුණයන් නුගුණයන් ඔක්කොම සංස්කාර මුල් කරගෙන කෙනෙක් හදනවා ඒවත් ඔන්න කැඩලා යනවා. විවිධාකාර දේවල් දකිනවා, පෙනෙන, ඇහෙනවා, දැනෙනවා ඒවා මුල් කරගෙන කෙනෙක් හදනවා ඒවත් නැතිලා යනවා. ඉතින් අපි මේ පුදුම පරාජය වෙන සටනක් කරන්නේ නේද? කියන්නේ මේ කැඩෙන දේවල් මුල් කරගෙන අපි කෙනෙක් හදාගෙන මේ හදාගත්ත කෙනාව පවත්වා ගන්න පුදුමාකාර ප්‍රයත්නයක් දරනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ හදන හැටි දකින්න. කෙනෙක් හදන හැටි දකින්න. මමෙක් හදන හැටි දකින්න. මමෙක් පෝෂණය කරන හැටි දකින්න. විටින් විට අපේ හිත ඒ සඳහා දරන ප්‍රයත්නය දකින්න. අපි ඒ සඳහා හිත විසින් කරන පෙළඹවීම දකින්න. ඔන්න ඔතන තියෙනවා සෑහෙන ගැඹුරක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ වගේ තැන් වලට කියනවා අහංකාර මමංකාර. මානානුසය. අහංකාර කෙනෙක් හදා ගැනීම. මමංකාර මගේ කියා ස්වභාවයක් තනා ගැනීම. මාන අනුසය මමයි තව කෙනෙක් කියලා මේ සංසන්දනය කිරීම. එයාට වඩා මම හොඳයි. එයාට වඩා මම දක්ෂයි. එයාට වඩා මම සිල්වත්. එයාට වඩා මට හයියෙන් දුවන්න පුළුවන්. එයාට වඩා මම මේ ගුණවත්. එයාට වඩා මට සල්ලි තියෙනවා. මොනවාම හරි කළා මමයි එයයි ඔන්න සංසන්දනය කරනවා. මමයි අරයයි සංසන්දනය කරනවා. මමයි තව කෙනෙකුයි සංසන්දනය කරනවා. ඉතින් මේ විදිහට පුදුම විදිහට මේ මානය මුල් කරගෙනත් කෙනෙක් හදනවා. අයිතිකාරකම් මුල් කරගෙන කෙනෙක් හදනවා. තණ්හා මුල් කරගෙන කෙනෙක් හදනවා. දෘෂ්ටීන් මුල් කරගෙන කෙනෙක් හදනවා. රූප මුල් කරගෙන, වේදනා මුල් කරගෙන, සංඥා මුල් කරගෙන බැලුවාම මොකක්වත් මුල් කර නොගන්න දෙයක් නැති තරම් මොකක් හරි අබෑටයක් හරි හම්බුනා නම් ඒක අරගෙන හරි මමෙක් හදන්න තමයි අපි හදන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ විපස්සනාවේ ගැඹුරකට යනකොට මේ හිත දඟලන දැඟලිල්ල තේරුම් ගන්න. මමෙක් තැනීම සඳහා, මමෙක් ගොඩනැගීම සඳහා, මමෙක්ට ආවැඩීම සඳහා මේ හිත කරන ප්‍රයත්නය තේරුම් ගන්න. අපි හිතමු දැන් ඔන්න මම මේ බණ ටික කියලා කුටියට යනවා. කුටියට ගියාම ඔන්න දැන් මතක් වෙනවා. මම අද නම් බණ ටික টොප් එකට කිව්වා. කියලා මතක් වෙනවා. දැන් මේ මමෙක් හදාගන්න දඟලන දැඟලිල්ලක්. ඉතින් එතකොට අපිට පුළුවන් ද ඔන්න ඕක නවත්ත ගන්න. නේද? ඉතින් අපි මේ මහා මෝඩ වැඩක් කරන්නේ. මමෙක් නැති තැන මමෙක් හදන්න උත්සාහ කරනවා. මේ ඉන්න මමෙක් නෙමෙයි, හදන මමෙක්, තනන මමෙක්. එතන විවිධ දේවල් මුල් කරගෙන හදන මමෙක්. ඒතකොට මේ නිරූපදී කියන එක ඒ නිසා බුදුරජාන් වහන්සේ බොහොම ඉහළින් වර්ණනා කරනවා. ඒසෝහි බික්ඛු පරමෝ අරියෝ චාගෝ. නිකම් පොඩි එකක් නෙමෙයි. මහණෙනි මෙන්න මේක තමයි පරම වූ පරිත්‍යාගය. උත්තරීතර වූ පරිත්‍යාගය. මොකද්ද? යදිදං සබ්බූපදී පරිනිස්සග්ගෝ. මේ සියලු උපදීන් අතහැර දැමීම. වෙනත් වචන වලින් කියනවා නම් නිවන. සබ්බූපදී පරිනිස්සග්ගෝ කියලා නිවනට නමක්. දැන් නිවන අර්ථකථනය කරනවානේ. හරි ලස්සනට.
සබ්බ සංඛාර සමතෝ, සබ්බෝපදී පටිනිස්සග්ගෝ, තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බාන. ඉතින් අපිට එච්චර අමාරු නෑ අනිත් කොටස් ටික නිකන් හිතා ගන්න. තණ්හක්ඛයෝ, තණ්හාව ඡය කර දැමීම. විරාගය, දේවල් ගැන, ඉතින් ලෝකේ තියෙන දේවල් ගැන විරාගී ස්වභාවයක්. එහෙමත් අපි කියමු. නිරෝධෝ, ඇති වෙන පැත්ත නෙමෙයි, නිරෝධත්වයේ දැකලා, නිරෝධය දැකලා ඒ හට නොගන්නා තැනක හිත පැවැත්වීම. දේවල් හට නොගන්නා තත්වයක ඔන්න හිත පැවැත්වීම. සබ්බ සංඛාර සමතෝ, සියලුම සංස්කාරයන් සමනයටපත් කිරීම. ඒ ටික ඔක්කොම නිකන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අමාරුම කැලලක් තමයි සබ්බූපදී පටිනිස්සග්ගෝ. ඒ අපි හදාගෙන තියෙන උපදී ප්‍රමාණය පුළුවන් ද අපිට අතහැරලා දාන්න. ඉතින් බැලුවාම මෙහෙම හැබැයි අපි හිතුවොත් මෙතෙන්දි කරන්නේ ආත්ම නිෂේධනයක් කියලා අපි හිතුවොත් හැබැයි ඒක සම්පූර්ණයෙන් වැරදි. එතකොට තියෙනවා එක්තරාන්දමක ආත්ම දෘෂ්ටියක් මෙතන මේ ඉන්න කෙනෙක් මම නැති කරන්න හදනවා කියලා. පින්වත් එහෙමත් එකක් නැහැ. දැන් ඉන්න කෙනෙක් නම් ඉන්නේ. එතකොට අපි කෙලින්ම ආත්ම දෘෂ්ටියක් නෙගන්නේ. මෙතන ඉන්නා සත්වෙක්. මෙතන ඉන්නා පුජ්‍යලෙක්. ඉන්නා මමෙක් කියලා මම මුලින්ම උපකල්පනය කරගෙන ඒකම දෘෂ්ටිගත වෙලා අන්න ඒ ඉන්න මමව නැති කරන්න හදනවා. ඉන්න සත්‍යව නැති කරන්න හදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට එහෙම චෝදනා කළක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා නිකුත් මේ බ්‍රාහ්මණයෝ මේ ඉන්නා සත්‍යව නැති කරන්න හදන පුදුමාකාර මේ විසංවාදයක් එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ? නාස්තිකවාදයක් මේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. තවත් පැත්තකින් තවත් කෙනෙක් අහනවා මේ තථාගතයන් වහන්සේ ඉන්නවද? තථාගතයන් වහන්සේ නැද්ද? තථාගතයන් වහන්සේ ඉන්නවයි නැහැයි කියන දෙකමද? තථාගතයන් වහන්සේ ඇත්තේත් නැති නැත්තේත් නැති தත්වයක්ද? එහෙමත් ප්‍රශ්න අහනවා. දැන් මේ ඔක්කොම ආත්ම දෘෂ්ටිය පැටලිලා කෙනෙක් ඉන්නවා කියලා ගත්ත වැරදි දෘෂ්ටියක්. ඉතින් හරි අමාරුයි ඉතින් අතකින් මේ සාමාන්‍ය මේ රාගයක් ද්වේෂයක් හඳුනා ගන්න එක හරි ලේසි. හැබැයි මේ වගේ හරිම සූක්ෂම අපේ හිතේ බලපවත්වන මෙන්න මේ වගේ දෘෂ්ටිගත වීම තේරුම් අරගෙන ওই ටික බැහැර කළා මේක පිරිසුදු කරගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා අපි හිතුවොත් මෙතන මේ කරන්නේ ආත්ම නිෂේධනයක්. ඉන්න මමව අයින් කරන්න හදන අය, ඉන්න සත්වයක්ව මරන්න හදන අය, සියදිවි හානි කරගන්න හදන අය කියලා කිව්වොත් ඉතින් ඒක වැරදි. මෙතන ඉන්න කෙනෙක්, ඉන්න මමෙක්, ඉන්න සත්වයක්, ඉන්න පුද්ගලයෙක්, ඉන්න අම්මා කෙනෙක්, ඉන්න තාත්තා කෙනෙක්. එහෙම එකක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. එතන අපේ අවිද්‍යාව මූලික කරගෙන අපි කෙනෙක් හදනවා. අවිද්‍යාව මූලික කරගෙන අපි සංස්කරණ කරනවා. ඊට පස්සේ ඔන්න හිත ගිහිල්ලා ආයේ පැටලෙනවා. රූපය ඔස්සේ පැටලෙනවා, සද්ද ඔස්සේ පැටලෙනවා. එහෙම පැටලලා ඔන්න භව තත්ත්වයක් හදා ගන්නවා. කෙනෙක් හදා ගන්නවා. මමෙක් හදා ගන්නවා. බලන්නෙක්, අහන්නෙක්, ගඳ සුවඳ විඳින්නෙක්, රස බලන්නෙක්, ස්පර්ශ විඳින්නෙක්, හිතන්නෙක්. ඉතින් ඔය විදිහට ඉතින් අපි ඒ ක්‍රියාවේදී ඒ කෙනෙක් හදනවා. අපිට පුළුවන් ද කෙනෙක් නොහදා ඉන්න? දැන් ඕකට ඇත්තටම පුදුම ගැඹුරකින් බුදුරජාණන් වහන්සේ ඔය කොටස් විස්තර කරනවා. දැන් යෝගාවචරයේ ටික ටික ගැඹුරට ගිහිල්ලා අර කලින් විස්තර කරා වගේ ඒ කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන තත්වයක් පවා ගොඩ නැගුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඔය தත්වයක් මහණෙනි. ඒකට වචනයක් දෙනවා උපේක්ෂාවේ පැති දෙකක්. දැන් හිත ටික ටික ක්‍රමානුකූලව ගොඩනගාගෙන ගියාම ඔය වගේ උපේක්ෂාවකට තමයිපත් වෙන්නේ. උපේක්ඛා ඒක නානත්තා නානත්තසිතා, උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. දැන් විවිධ පැති වලින් අපි එනවා. අපි රූප හොඳට සම්මර්ෂණය කළ ඒ තුලින් අපේ හිත උපේක්ෂාවට ගන්න පුළුවන්. මම මේ කියන්නේ නිකන් මේ සාමාන්‍ය සපත් නැති දුකත් නැති උපේක්ෂාවට ගැනීමම නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ ටිකක් ඊට වඩා ගැඹුරකින් ගිහිල්ලා කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන උපේක්ෂාවකට. ඒතකොට ඒ බඳු තත්වයකට කෙනෙක් හිත ගත්තාම ඒක තව ප්‍රගුණ කරන්න එයාට දැන් තේරෙන්න පුළුවන් මේ උපේක්ෂාව නිකන් ගන්න පුළුවන්. මේ තරම් විවිධ වට පැති වලින් එන්න අවශ්‍ය නැහැ. රූප සම්මර්ෂණය කළා ඕනනම් ඇවිල්ලා එතනට එන්න පුළුවන්. සද්දයක් හොඳට බාහිර සද්දයක් ඕන නැවත ඇහෙන හැටි සම්මර්ෂණය කළා ඕනනම් මෙතෙන්ට එන්න පුළුවන්. ගඳක් සුවඳක් බලලත් ඕනනම් කෙනෙකුට එන්න පුළුවන්. රසක් මුල් කරගෙනත් ඕනනම් එන්න පුළුවන්. ස්පර්ශයක් මූලික කරගෙන එන්න පුළුවන්. චිත්තානුපසනාවක් කළා හිත දිහා බලලා ඕනනම් එන්න පුළුවන්.
කෙනෙක්ට ටික ටික මේක ප්‍රගුණ කරන්න මේකේ තියෙන මේ විවිධත්වය. එන පාරවල් විවිධයි. එතකොට මෙතන තියෙනවා විවිධත්වයක්. එතකොට මේ උපේක්ෂාව විවිධයි. උපේක්ඛා නානත්තා නානත්තසිතා. නානත්ව වූ උපේක්ෂාවක්. දැන් මේක තව තව ප්‍රගුණ කරන්න බුදුරජාන් වහන්සේ කියනවා මේක ගන්න පුළුවන් ඒකත්වයකට. දැන් මේ පාරවල් වැඩක් නැහැ දැන් දාන්න හිත ඔතෙන්ට. දැන් එන්නේ උපේක්ෂාවක්. ඒක හුදු උපේක්ෂාවක්. ආයි මේ ආපු පාරක් ගැන දෙයක් නැහැ. හිත හුදෙක් උපේක්ෂාවේ පැවතීමක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට අරූප ධානයක් වගේ. ඒකේ හාත්පස පැතිරිච්ච ගතියක්. ආපු පාරක් ගැන විශේෂ දෙයක් නැහැ. හිත සම්පූර්ණයෙන්ම නිදහස්. කිසිම සීමා මරියාදාවක් නැහැ. උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. මහණෙනි ඔන්න ඔය తত্ত্বය දැන් අයින් කළා දාන්න අතම්මේතාවයේ මුල් කරගෙන. ඔතනත් දැන් කෙනෙක් හදන්න යන්න එපා. ඔතනත් දැන් කෙනෙක් වෙන්න යන්න එපා. ඔය తত্ত্বය තුල බැහැ ගන්න යන්න එපා. ඕක දැන් අල්ල ගන්න යන්නත් එපා. ඔය උපේක්ෂාව මගේ කියා ගන්න යන්න එපා. ඕකට ලොකු ඇල්මක් ඇති කරගෙන ඕකේ බැහැගෙන ඔතන ඉන්න යන්නත් එපා. ඕකත් අත්හැරලා දාන්න. කොහොමද? අතම්මේතාවයේ මුල් කරගෙන. මොකද්ද අතම්මේතාවය කියන්නේ? කිසිවක් වෙන්නත් එපා, කිසිවෙක් වෙන්නත් එපා. මට තේරෙන්නේ ඔන්න ඔය විදිහට. මම කියන්නේ අපිට සරලව කියා ගන්න පුළුවන් අතම්මේතාවය කියන්නේ කෙනෙක් වෙන්නත් එපා, දෙයක් වෙන්නත් එපා. වෙනත් වචනකින් කියනවා නම් කිසිවෙක් වෙන්නත් එපා, කිසිවක් වෙන්නත් එපා. දැන් පින්වත්නි අපි හිතමු අපිට මැණික් තියෙනවා. එතකොට අපි මැණික්කාරයෙක්. අපි හිතමු අපිට ගෙවල් තියෙනවා. ඉතින් අපි ගෙවල් හිමියෙක්. අපිට ඉඩම් තියෙනවා. ඉඩම් හිමියෙක්. අපි හිතමු අපිට තමනමන හරි තියෙනවා. මම ඔන්න රස්සාවක් කරනවා කියලා හිතමු. ඔන්න මම පාන් අරන් යනවා. මම හිතනවා පාන්කාරයෙක්. මම ලියුම් බෙදනවා. මම ඔන්න ලියුම්කාරයෙක්. නේද? අපි මේ මොනවාම හරි කරන දෙයක් අල්ලගෙන ඉතින් එයා බවට තමයි මමපත් වෙන්නේ. හැමතිස්සෙම ඉතින් මොකක් හරි අල්ලගෙන මම කෙනෙක් හදනවා. මම කලින් විස්තර කරේ යන්නේ ඒක තමයි. ඒතර මොනවම හරි අල්ලගෙන කෙනෙක් හදුවාම මම එය බවටපත් වෙලා, එයා බවටපත් වෙලා, ඒ තැනැත්ත බවටපත් වෙලා. අපි මේ චරිතයක් රඟපානවා. ඒ භූමිකා නිරූපණය කරනවා. ඒ භූමිකාව තුල මම ජීවත් වෙනවා. ඉතින් මට පුළුවන් ද අද දවසේ කිසිම භූමිකාවක ජීවත් නොවී ඉන්න. භූමිකාව රඟපෑවත් කමක් නැහැ මේ එක්ක දැනගෙන රඟපාන්න. අඩුතරමින් ඒක මේ తాවකාලික රඟපෑමක් මෙතන තියෙන. ඊට පස්සේ මට මේ කෝට් එක ගලවලා අයින් කරන්න වෙනවා කියලා තේරුම් ගන්න. වෙනත් වචන වලින් කියනවා අපි අපි ස්පිරිතාලේදී ඔන්න දොස්තර කෙනෙක් වුණා. ගෙදර ඇවිල්ලා මේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න. අපි උසාවියේදී නීතිඥයෙක් වුණා. මට පුළුවන් ද ගෙදර ඇවිල්ලා නිකන් මිනිස්සෙක් වෙන්න. ඔන්න ඔය වගේ අපි අර කෙනෙක් බවට කරන ඇඳ ගැනීම, කෙනෙක් බවට කරන ඒ ආරෝපණය, කෙනෙක් බවට අපි පත් කරගන්නා ඒ ස්වභාවය අයින් කරලා දාලා මේ සාමාන්‍ය සරල මිනිස්සෙක් වෙන්න අපිට පුළුවන්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සබ්බූපදී පටිනිස්සග්ගෝ කියන තැන එහෙමනම් මෙන්න මේ අතම්මේතාවය කියන තැනත් එක්ක සෑහෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෙනෙක් හදන එක දැකලා ඔන්න අයින් කළා දාන්න. හිත ආයෙත් අර මතක් කරලා දෙනවා. මම තමයි කෙරුම්කාරය. අත්හැරලා දානවා. මම තමයි ලස්සනටම කරේ. අත්හැරලා දානවා. දැන් මේ කාලේ යන ප්‍රකාශයන්නේ අපි තමයි හොඳටම කරේ. අත්හැරලා දානවා. නේද? විවිධාකාර දේවල්. මේ මම හදන හැටි තේරුම් ගත්තා අත්හැරලා දැම්මා. හිත හදාවේ ඉතින් හිතට තියෙන ඒ පරණ පුරුද්දට හිතට තියෙන ඒ අවිද්‍යාවට නැවත හදාවි කරන්න දෙයක් නැහැ. ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ මෙතෙක් කාලයක්. කෙනෙක් හදන්න, පුජ්‍යලයක් හදන්න. හිත කරાવી හැබැයි අපි එතන සතිමත් වෙනවා. මෙයා හදනවා අපි අත්හැරලා දානවා. එයා කෙනෙක් හදනවා ආයෙත් ඔන්න දැකලා අත්හැරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට එතන හදන මමයා අයින් කළා දැම්මොත් එමනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිරූපදි තත්වයක් කිටි කාලයකට හෝ අපිට අත්දැක ගන්න පුළුවන් වේවි. ඉතින් අපේ හිතේ ඔන්න ඔය මම හදන හැටි තවත් පැත්තකින් අපේ තියෙන භව තණ්හාවට ප්‍රයෝජන සම්බන්ධ කරන්න පුළුවන්. අපි හැමතිස්සෙම මේ මොහොතේ හරි අප්තෘප්තිමත්. මට අරක හම්බුණා නම් හොඳයි. මම එයා වුණා නම් හොඳයි. නැත්නම් මට එයාව හම්බුණා නම් හොඳයි. මම දොස්තර කෙනෙක් වුණා නම් හොඳයි. මම ඉංජිනේරුවෙක් වුණා නම් හොඳයි. මම ගුරුවරයෙක් වුණා නම් හොඳයි.
එහෙම නැත්නම් මට රට යන්න හම්බුණා නම් හොඳයි. මට කාර් එකක් ගන්න තිබුණා නම් හොඳයි. මට උසස් වීමක් ගන්න තිබුණා නම් හොඳයි. මට එයත් එක්ක විවාහ වෙන්න තිබුණා නම් හොඳයි. ඉතින් මේ ඔක්කොගෙම තියෙන්නේ මේ මොහොතේ තෘප්තිමත් නැහැ. මේ මොහොත මට නිකන් මොකද්දෝ වගේ. මේ මොහොත නිකන් මදි වගේ. නේද? මේ මොහොත හරි නිකන් මදි වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මහන්නේ මේ ලෝකේ ඌණයි මේ මිනිසුන්ට තියෙන්නේ හැමතිස්සෙම මදි කියලා වගේ ගතියක්. මේ මොහොතේ තෘප්තිමත් බවක් නැහැ. හරිම අප්තෘප්තිකර ගතියකින් මිනිස්සු ඉන්නේ. තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලා ඉන්නේ. ඒ නිසා මේ භව තණ්හාවෙන් අපි හැම තිස්සෙම ඊළඟ මොහොතට තල්ලු කරනවා. දැන් නම් හරි නෑ, පස්සේ නම් හොඳයි. මේ මොහොත හරි නෑ, ඉදිරිය හොඳයි. මේ මොහොත නිකන් හරි නිකන් අර මුස්පේන්තු ගතියක් තියෙන. ඉදිරිය තමයි හොඳ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ස්වභාවය තුළ, ධහම තුළ මේ මොහොත තෘප්තිමත්. මේ මොහොත මහාම සම්පත්‍තිකර අවස්ථාවක්. මේ මොහොතේ හිත නික්ලේශී. ඊළඟ මොහොතක් ගැන නෙමෙයි මේ මොහොත. එහෙනම් අපි අපේ නිකලස් හිත පවත්වන්න තියෙන්නේ මේ මොහොතේ. කිසිවක් උපාදාන නොකර ඉන්න තියෙන්නේ මේ මොහොතේ. අනිශ්චිතව ඉන්න තියෙන්නේ මේ මොහොතේ. කෙනෙක් නොහදා ඉන්න තියෙන්නේ එහෙනම් මේ මොහොතේ. නැතු මේ අනාගතේ නෙමෙයි මේ මොහොතේ. එහෙනම් අපිට පුළුවන්ද දැන් භව තණ්හාවෙන් කියද්දී ඊළඟ මොහොත ගැන භව තණ්හාවෙන් අපිව ඇදලා දානකොට ඊළඟ තත්ත්වයක් ගැන අරක වෙන්න මේක වෙන්න අරයා වෙන්න මෙයා වෙන්න අරක අරගන්න මේක අරගන්න කියද්දි මට ඒක භව තණ්හාවයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒක අතහැරලා දාන්න පුළුවන් නම් ඉතින් මේ පුදුම ගැඹුරක් එකතක මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට භව තණ්හාව කියන එක අපේ තුල පුදුම විදිහට අටුවම් බහැලා තියෙන්නේ මේ යට මණ්ඩි බහැලා තියෙන්නේ අපේ හිතේ ඇති වෙන රාගය කියන එක අඳුර ගන්න අපි හරිය පහසුයි හිතේ ඇති වෙන ද්වේෂය හඳුන ගන්න හරි පහසුයි. හිතේ ඇති වෙන විචිකිච්ඡාවක් හඳුන ගන්න හරි පහසුයි. නමුත් මේ යට ක්‍රියාත්මක වෙන භව තණ්හාව හැම තිස්සෙම නිකන් ඊළඟ මොහොතට අදින ගතිය කෙනෙක් වෙන්න දඟලන දැඟලිල්ල ඒක අඳුර ගන්න ලේසි නෑ. අපි ඒකේ නිකන් අහු වෙලා නිකන් වහල් භාවයටපත් වෙලා අපිව ඇදගෙන යනවා ඒකට හැම තිස්සෙම. ඒතර ඔන්න ඇදිල්ල ඊළඟ මොහොතට කරන තල්ලුව භව නෙත්තිය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට නිකන් නෙත්තියක්. හැමතිස්සෙම නිකන් ඒකෙන් තමයි ඊළඟ මොහොතට අපි ඇදගෙන යන්නේ. පින්වත් මේ මොහොතට ඊළඟ මොහොතට අදින ඇදිල්ල අපිව ඊළඟ භවයට පවා අදිනවා. මේ ඊළඟ මොහොතට මේ අපිට තේරෙන නිකන් ඊළඟ මොහොතට ඊළඟ පැයට ඊළඟ සතියට ඊළඟ මාසෙට ඊළඟ අවුරුද්දට වගේ. මේ ඕක ඊළඟ භවයට අදිනකොට එතකොට තමයි මේකේ තියෙන බරපතලකම අපිට තේරෙන්නේ. එච්චරට මේක හරිම සූක්ෂමව අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ කෙනෙක් හදන්න දඟලද්දී පුජ්‍යලයක් හදන්න දඟලද්දී අර කෝණේ මේ කෝණේ කියලා අපේ හිත කෑ ගහද්දී ඒ ඔක්කොම ටික නිකන් අත්හැරලා දාලා ආයෙත් අර ශාන්ත හිතක් පවත්වන්න පුළුවන් නම් නික්ලේශී හිතක් පවත්වන්න පුළුවන් නම් තණ්හාවෙන් තොර හිතක් පවත්වන්න පුළුවන් නම් කෙනෙක් නොවන හිතක් පවත්වන්න පුළුවන් නම් අන්න අපිට නිරූපති තත්වයක් తాවකාලිකව හරි අත්දකින්න පුළුවන් වෙයි. ඒ නිසා පින්වත් හරිම පුදුම ගැඹුරක් මේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අපිට කියලා දෙනවා. ඉතින් ඒකේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන නිකන් හිතලා බලන්න බුදු කෙනෙක් කොතන ඉඳලාද අපිට මේ දහමක් කියලා දෙන්නේ නේද? උන්වහන්සේ ඒ බඳු තත්වයකට දැන් පත් වෙලා කියන වචනය පවා වැරදි නිකන් බැලුවාම නේද? එතකොට නිකන් පත්‍යක් කියලානේ භව තත්ත්වයක් වගේ හැඟීමන්නේ අපිට එන්නේ. උන්වහන්සේ එතකොට භවය නිරුද්ධ කරගෙන ඒ බඳු භව තණ්හාව අයින් කරගෙන එතන ඉඳලා කරන දේශනාවක් අපි මේ නිකන් අපිට තේරෙන විදිහට මේ කියන්න හදන්නේ. ඒ නිසා ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් තථාගතයන් වහන්සේ වශයෙන් උන්වහන්සේ කොයිතරම් අවබෝධයකද ඉන්නේ. අපි මේ නිකන් අර මේ ඉදලෙන් අතු ගන්නවා වගේ වැඩක් කරද්දී උන්වහන්සේ නිකන් පුදුම ඉහළක ඉඳලා කරන දේශනාවක් වගේ. එතකොට බැලුවා. ඉතින් ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ධාතු විභංග සූත්‍රයේදී දේශනා කරන්නේ ඒසෝහි බික්ඛු පරමෝ අරියෝ චාගෝ යදිදං සබ්බූපදි පරිනිස්සග්ගෝ මේකයි මහන මේ කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පරිත්‍යාගය මොකද්ද සියලු උපදීන් අතහැර දැමීම. ඒ නිසා මේ අවසාන වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ කරන දේශනය මේ ධානිය සූත්‍රයේ එන අවසාන ගාථාව උපදීහි නරස්ස සෝචනා
නහිසෝ සෝචති යෝ නිරූපදී. මේ උපදීන් යම් තාක් අපිට තියෙනවා නම් ඒකම දුකට හේතු වෙනවා. ඒ නිසා උපදීන් අතහැර දැමුවා නම් නිරූපදී තත්වයකටපත් වුණා නම් එතන ශෝක කිරීමක්, හඬා වැළපීමක්, දුක් වීමක් තියෙන්න බෑ. ඒක අපි හිතලා බලන්න වටිනවා. කොහොමද මේම දෙයක් කරන්නේ? පුළුවන්ද මට මේක කරන්න? එතන කෙනෙක් හදද්දී ඒක නිෂ්ප්‍රභා කරලා දාන්න, ඒකේ තියෙන නිස්සාරත්වයේ තේරුම් ගන්න. මේ හිත කරන නිකන් අර පුංචි කාලේ දඟලනවා වගේ. මේ වැලි වලින් කොම්පිට්ටු හදනවා වගේ. ඒක නිකන් බත් කියලා කියන්න හදනවා වගේ. මේ හිත කරන ඒ ඇවිටිල්ල අපිට තේරුම් ගන්න පුළුවන් නම්. එතන මම හැදීම සඳහා කරන උත්සාහය අපිට තේරුම් ගන්න පුළුවන් නම්. තේරුම් අරගෙන ඒක අත්හැරලා නිකන් අර සරල හිතක් පවත්වන්න පුළුවන් නම්. බිමට බහැලා ජීවත් වෙන්න පුළුවන් නම්. කෙනෙක් වෙන්න දඟලන්නේ නැතුව නිකම් බිම අර ලොකු සානාසි කියන්න වගේ ලස්සන වචනයක් කියනවා සිරිබිරිස් වෙන්න පුළුවන් නම්. වෙන කෙනෙක් නේ නිකන් සිරිබිරිස් වෙන්න පුළුවන් නම්. එහෙනම් අන්න අපිට මේ නිරූපදි තත්වයක් අත්දැක ගන්න පුළුවන් වේවි. ඒ සඳහා අප සියලු දෙනාටම යම්කිසි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවත් මේ ධානීය සූත්‍රයේ මුල් කරගත් දේශනා මාලාවත් මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.